මෙත් සවියෙන් දහම් සක්මන නිකිණි පොහෝදා ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කැලණියේ අජිත ස්වාමීන් වහන්සේ. සියලුම සාදුකාරයක් දෙන්න ගරුතරම පතරයෙන් අවසරයි. අද අපි මාසික සැරයක් පවත්වන ධර්ම දේශනාව සඳහා අද ආරාධනා කරලා තිබෙන්නේ මොනෝවිද්‍යා පූර්වෝපදේශක දෙවිකාචාර්ය කැලණිය අජිත් ස්වාමීන් වහන්සේ මට දැනගන්න ලැබුණා අපේ නායක හඳුරන්නේ මේ ස්ථානයේ විතර මේ අපේ ත්‍රිමහසි වඩිනවා කියලා ධර්ම දේශනාවල. ඉතින් මේ සඳහා අද ආරාධනා කරලා දායකත්වයට ලබා දෙන දෙන්නේ අපේ සමාජිකා සමාජිකාව අයෝජනී සංජනා මහත්මියයි. ඉතින් උතුමිය මේ ස්ථානයේ ලස්සන සරල ඔක්කොම කරනවා. ඉතින් අද මේ ධර්ම දේශනාව ආරම්භ කිරීම පිණිස අප ඊටයන්පත් පහත් දෙපාර්තමේන්තුවේ ඉල්ලා සිටිනවා මොනසේ ධර්ම දේශනාව ආරම්භ කරන විට අපගේ ධර්ම විපාසාව සම්පූර්ණ සාදු හැමදෙනාම ඉස්සෙල්ල සහිත පන්සිල් සමාදන් වීමට নমස්කාරය කියනවා. Buddhang saranang gacchami Dhammang saranang gacchami Sanghang saranang gacchami Dutiyampi buddhang saranang gacchami Dutiyampi dhammang saranang gacchami Dutiyampi sanghang saranang gacchami Tatiyampi buddhang saranang gacchami Tatiyampi dhammang saranang gacchami Tatiyampi sanghang saranang gacchami Panatipata veramani sikkhapadang samadhiyami Adinādāna veramani sikkhapadang samadhiyami Kāmesu miccācāra veramani sikkhapadang samadhiyami Musāvāda veramani sikkhapadang samadhiyami Surameraya majjapamadatthāna veramani sikkhapadang samadhiyami Appamādena sampādeta
समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्मुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स बुद्धं धम्मं संघं नमस्सामि උතුම් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සතු අනන්ත මහා ගුණයන්ට අප හැම දෙනාගේම ගෞරවාදර වන්දනාව වේවා නමස්කාරය වේවා තෙරුවන් සතු අනන්ත මහා ගුණ බෙලෙන් ඔබ සුවපත් වේවා මෙත් සවිය පදනමේ මහාචාර්ය චන්දන දයරත්න මැතිතුන් අනිකුත් නැනවතුන් සුධීමතුන් මේ සමාජික සහෝදර සහෝදරයන් සමග එක්ව මාසිකව සිදු කරගෙන යනු ලබන භාවනා වැඩමුළුව ඉතින් මම බොහෝසෙයින්ම සතුටටපත් වෙනවා ඔබ වැනි පිරිසක්ව ධර්මයෙන් දැනුවත් කරන්නට අවස්ථාවක් ලැබීම පිළිබඳව සදහවතුනි අපේ ජීවිතවල ප්‍රධාන පැති දෙකක් තිබෙනවා කායික පැත්ත මානසික පැත්ත කායික ස්වභාවය ගැන කතා කරද්දී අපි ජීවිතේ වැඩිපුර උනන්දු වෙන්නේ ශරීරවලට ශරීර වෙනුවෙන් තමයි අපි බොහෝ විට වියදම් කරන්නේ ශරීර වෙනුවෙන් තමයි අපි කැප වෙන්නේ මහන්සි වෙන්නේ හැබැයි මේ ශරීර හැමදාම එකම විදිහට පවතින්නේ නැහැ ශරීරවල බර ප්‍රමාණය අඩු වැඩි වෙනවා සෞඛ්‍ය තත්ත්වයක් රෝගී නිරෝගී කියලා නිතර දෝලණය වෙනවා පාට පෙනුම හැඩරුව විලාසිතාවන් ශරීරය හා බැඳී පවතින දේවල් ඒවා නිතර වෙනස් වෙනවා වෙනස් වීමකට ලක් වෙනවා ඇත්තම අපි වෙනස් කර ගන්න අවස්ථාවක් තිබෙනවා අපි ගත්තොත් ශරීරයට හැදෙන ලෙඩ රෝග විවිධ ලෙඩ රෝග හැදෙනවා එතකොට අපි ප්‍රතිකාර ලබාගෙන ඒ රෝගී තත්වයන්ගේ සුවපත් වෙනවා
බෙහෙත් ඖෂධ රැගෙන රෝගී තත්ත්වයෙන් සුවපත් නොවන අපි ඕනම තැනක ගිහිල්ලා ඕනම කැපකිරීමක් කරලා ඒ රෝග අසනීප ආබාධ සුව කරගන්නට මහන්සි වෙනවා. නැත්නම් ඊට බොහෝ මුදල් වියදම් කරන්නත් සිද්ධ වෙනවා. අපි හිතමුකෝ අපි මුලින්ම ප්‍රතිකාර පටන් ගන්නේ බටහිර ප්‍රතිකාර ක්‍රමය කියලා. බටහිර ප්‍රතිකාර ක්‍රමයට ප්‍රතිකාර කරලා අපිට සුවයක් නැහැ. ඊට පස්සේ අපිට කියනවා ඔය ආයුර්වේද කරන්න. සිංහල බෙහෙත් පටන් ගන්න. අපි සිංහල බෙහෙත් කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ කියනවා ඔය අර අසවල් වෙද මහත්තයා නම් මේක ගියේ නැද්ද? කොහෙද? ඒ අනුරාධපුරේ ඉන්නේ. මොන්නේ යනවා. තව කෙනෙක් කියනවා. ඒ වවුනියාවේ කෙනෙක් කියනවා. තව කෙනෙක් කියන හම්බන්තොටේ කෙනෙක් කියනවා. තව කෙනෙක් කියන හොඳ වෙක් කියනයිනේ නුවර. අපි කය උස්සගෙන අදාළ තැන් වලට යනවානේ. සෝයතර තව කෙනෙක් කියනවා. ඔයාට මේ ඉංග්‍රීසි වෙදකම් කරලා හරි කියෙත් නෑනේ. ආයුර්වේදේ සාර්ථක නෑනේ. හෝමියෝපති කරලා බලන්න. අපි ඒකත් කරලා බලන්න. ඊට පස්සේ විවිධ ආගමික චාරිත්‍රාත් අපි ඉෂ්ට කරනවා. ඔයා පූජාවක් තියන්නේ. මේ විදිහේ ශාන්ති කර්මයක් කරන්නේ. අපි මොන ක්‍රමයකින් හරි කමන්නේ කය ගොඩ දා ගන්නට කායික රෝග සුව කර ගන්නට මහන්සි වෙනවනේ. එතකොට මානසික රෝග නේ. පින්නතුනි මේ කායික රෝග වලට වඩා ලෝකෙ වැඩි මානසික රෝග. හැබැයි මානසික රෝග තියෙන ගොඩක් අය දන්නේ නැහැ තමන්ට මානසික රෝගයක් තියෙනවා කියලා. ඒක තමයි මානසික රෝගියාගේ ස්වභාවය. බුදුරජාණන් වහන්සේ හරි අපූර්ව ප්‍රකාශයක් කරනවා. රහතන් වහන්සේලා හැරුණකොට හැම දිනාටම මොකක් හරි පිස්සුවක් තියෙනවා කියලා. ඒක උමතුව කියන වචනේ හඳුන්වන්නේ උම්මත්තක. ඒ කියන්නේ රහතුන් හැරුණකොට හැම දිනාම මොනවා හරි දෙයකට ඇබ්බැහි වෙලා ඉන්නවා. දැන් ඔබ ඇබ්බැහි වෙලා ඉන්න මොකක්ද කියලා දැන් ඔබට පේන්නේ නැද්ද ඔබ? තමන් ඇබ්බැහි වෙලා ඉන්න දේ දැන් තමන්ට මොකක්ද කියලා දැනගන්න පුළුවන්. එතකොට මේ උමතුව නැති වෙන්නේ රාග දේශ මොහ මුළුමනින්ම නැති වෙච්ච දවසක. ඒ දවස්වල මේ ප්‍රශ්න තියෙනවා. දැන් මනෝවිද්‍යාව උගන්වනවා මානසික ආබාධ කොටස් තුනකට. neurotic disorders, psychotic disorders, somatoform disorders කියලා. මම බෝ දැනුවත් කිරීමකට මේක තියනවා. neurotic disorders සාමාන්‍යයෙන් ඕනම කෙනෙකුට තියෙනවා. සරල මානසික ආබාධ. psychotic කියලා කියනවා මේ කායික පදනමක් නැතිව ඇතිවෙන මානසික ආබාධ තියෙනවා. කායික පදනමක් නැතිව හටගන්න මානසික ආබාධ. ඇතැම් මේ ආබාධ තියෙනවා. ඒ ආබාධ වලට කායික පදනමක් තියෙනවා. කායික පදනමක් නිසාම ඇති වෙන මානසික ආබාධත් තිබෙනවා. ඒතර ඒකයි තිබෙන්නේ psychotic disorders කියන කාණ්ඩයට. ඔයතර තවත් එකක් කියනවා somatoform disorders කියලා. ඉන් අදහස් වෙන්නේ මනෝකායික ආබාධ. ඒ කියන්නේ මානසික පදනමක් මත ඇතිවන කායික ආබාධ. ඒතර මේ වගේ අවස්ථාවකදී මුලින්ම බෙහෙත් දෙන්නේ ශරීරෙට නෙමෙයි මනසට. තේරුණා? එතකොට දැන් බලන්න වර්තමානයේ තුල බොහෝ දෙනෙක්ට තිබෙන මේ ප්‍රසිද්ධ රෝග ලක්ෂණ කීපයක් තිබෙනවා. මధుමේහය. මధුමේහය කියන පාඩම. sugar. දියවැඩියාව. cholesterol. pressure. නේ? සමාජයේ බහුලව පවතින මානසික අවුල තමයි ස්ට්‍රෙස්. ආතතිය, ක්ලමතය කියලා කියනවා. ක්ලමතේම ධර්ම පැත්ත තමයි ડિප්‍රෙෂන්, විෂාදය කියලා කියන්නේ. විෂාදයේ ස්වභාවයේ ධර්මයි ස්ට්‍රෙස් වලට වඩා. ස්ට්‍රෙස් වල හොඳ පැත්තකුත් තියෙනවා, හොඳ නැති පැත්තකුත් තියෙනවා. ඒ ධනාත්මක ස්ට්‍රෙස් පැත්තකුත් තියෙනවා. අපි හිතමුකෝ විභාගයකට සූදානම් වෙන ළමයි.
එයා මනසට බර අරගෙන මේක කරන්නේ. ස්ට්‍රෙස් එකක් තියෙනවා. නමුත් එයාගේ අර ගෝල් එකට යද්දී එයා මේ මානසික බර අරගෙන යන්න ඕන. ඒ මනසට ඒ බර නැත්තම් එයා වගකීම ගන්න. ඒ ස්ට්‍රෙස් එක හොඳයි. හරිද? ඒක පොසිටිව්. නමුත් සමාජයේ බොහෝ විට තියෙන පොසිටිව් ස්ට්‍රෙස් එකක් නෙමෙයි. නෙගටිව් එකක්. මට බෑ. මම ඉතින් මෝඩයන්. මට දැන් හයියක් තියෙන්නේ. අපිට සල්ලි නෑ. අපි දුප්පත්. අම්මලා තාත්තලා ඉගෙනුනේ නෑ. මම කැතයි, මම කළුයි, මම මිටියි. මම ඉතින් හැමතිස්සෙම කැස්සනේ මට උනනේ. හැමතිස්සෙම මට සෙමනේ. කියලා ඔළුව බර කරගෙන ඒක ජීවිතේ කරගන්නවා. එහෙම කෙනෙකුට ගමනක් නැහැ. දැන් විෂාදයේ වගේ තත්ත්වයක් ඔයිට වඩා බරපතලයි. විෂාදයකදී සිද්ධ වෙන්නේ බොහෝ විට තමන්ව නැති කරගන්න හිතෙනවා. ඒ විතරක් නෙවෙයි තමන්ට අනුමත නැති කරන්න හිතෙනවා. නැති කරන්න හිතනවා කියලා කියන්නේ ජීවිතේ උදුරලා දාන්න හිතෙනවා. ඒක තමයි විෂාදයේ තත්ත්වයේ තියෙන බරපතලම හේතුවාචකය. නමුත් මේ හැම තත්ත්වයකදීම අපිට මධ්‍යස්ථව අපේ ජීවිත පවත්වන්නට බුදුදහම තුල උපදෙස් තිබෙනවා. දැන් බලන්න අපි දැන් ওই රෝග කාණ්ඩ කරද්දී දැන් අපි අර මුලින්ම කිව්වම දැන් දියවැඩියාව, කොලෙස්ටරෝල්, ප්‍රෙෂර්, නේ ආතතිය වගේ තත්ත්ව නිශාදේ වගේ තත්ත්ව බුදුදහමේ මිනිස්සුන්ගේ මානසිකත්වය තේරුම් අරගෙන බුදුරජාණන් වහන්සේ විවිධ ඖෂධ ධර්මයෙන් ලබා දෙනවා. ඒක මනෝමූලික අභ්‍යාසයක්. දැන් බලන්න හැම නිතර මිනිස්සුන්ට ඇති වෙන මේ මානසික ප්‍රශ්නයක් තමයි තද වෙනවා කියලා කියන්නේ. තදවිල්ල නැද්ද? තද වෙන ගතිය තියෙනවා. තද වෙනවා කියලා කියන්නේ. එයාට මේ දරා ගන්න බෑ. ඉවසන්න බෑ. ඉක්මන් තරහ, ඉක්මන් කේන්තිය. මේක මානසික අවුලක්. බුදුරජාණන් වහන්සේ මේ මානසික අවුලට දෙනවා ප්‍රතිකාරයක්. මෙත්තා භාවේ තබ්බා ව්‍යාපාදස්ස පහනාය. මෙත්තා භාවේ තබ්බා ව්‍යාපාදස්ස පහනාය. ඒ ව්‍යාපාදය කියන්නේ ලෙඩක්. මානසික අවුල. එතකොට ව්‍යාපාදයේ කියන මානසික අවුල හටගත්තට පස්සේ තමනොත් අවුල් වෙනවා. තමා වටා ඉන්න අයත් අවුල් වෙනවා. හිතන්නකො මෙන්නම ගෙදර අම්මා දෙන්න මොකක් හරි සම්බන්ධයෙන් ගැටිලා මොන නරක කරගෙන ඉන්නවා. හැබැයි රණ්ඩුවක් නැහැ. දැන් එයාගේ හිත තද වෙලා තියෙනවා. දැන් ඒතර ගෙදර ඉන්න ගෘහමූලික තාත්තා බලනවා මෙන්න වගේ කතාවක් නැහැ. ළමයින්ගෙන් අහනවා. අර මොකද මම වෙලා තියෙන්නේ? එමින් අහන්නේ. අද මොකද අම්මාර මොන එල්ලගෙන ඉන්නේ? දැක්කද? කෙනෙක්ගේ මනෝමූලික අර මූලික පසුබිමේ වෙනස්කමක් තිබෙනකොට සිනහව බව අනිත් අයට දැනෙනවා. සිනහව නැතිවීමක් දැනෙනවා. අපි හිතමු උදේ පාන්දර සිනහවෙන් ඉන්නේ කියලා. අද ඔය 아무තු සතුටක ඉන්නේ අනිත් අයට සතුට ඇති වෙන්නේ නැද්ද? සිනහව කියන එක බෝ වෙනවා. බෝ කරන්න පුළුවන්. හරිද? හැබැයි බුම්ම ගැනීම කියන එකක් බෝ වෙනවා. තදවීම කියන එකත් බෝ වෙනවා. එයාට මං කරපු දෙයක් නැහැ. එයා බුම්මගෙන හිටියා. ළමයි දුක් කියනවා. අම්මා කතාවක් නෑ අද. මොකොත් නැහැ. දැන් බයයි. නේ? ඒතර මෙතන තියෙනවා මානසික වියවුලක්. භාගතුන් වහන්සේ දේශනා කරන නිතර තද වෙනවා. හිත ගැටෙනවා. අනුන්ගේ අඩුවම වරදම පේනවා. ඒක නම් හිතට පුරුදු කරන්න ඕනේ මෛත්‍රිය. මේ සිත පුරුදු කරන්න ඕන ඔන්න ඔය ප්‍රතිකාරය. ඒක ටැබ්ලට් එකක් නෙමෙයි, කැප්සියුල් එකක් නෙමෙයි, වැක්සින් එකක් නෙමෙයි. ඒක කසායක් නෙමෙයි. අර හෝමියෝපති වගේ අබෑට වගේ බෙහෙතක් නෙමෙයි. ඒක මනසෙන් පුරුදු කරන අභ්‍යාසයක්. ඒක මනෝමූලිකයි. දැන් කොටිම ධම්මපදයේ ආරම්භ ගාථාවේ තියෙනවා මනෝ පුබ්බංගමා ධම්මා. ජීවිතේ හැම දෙයකම මුල වෙන්නේ මනස. මනස මූලික කරගෙන හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. තේරුණාද? මනස මූලික නොවි කිසිවක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ ලෝකයේ පිළිබඳව විග්‍රහ කරනවා. දැන් අපි ලෝකය ගැන විග්‍රහ කරද්දී
අපි දැන් බාහිර ලෝකයේ තියෙන ග්‍රහ වස්තු හඳුන්වනවානේ. බුදුරජාණන් වහන්සේ ලෝකයේ කියන එක විග්‍රහ කරන්නේ ඒ ක්‍රමෙට නෙමෙයි. චක්කුම් ලෝකේ. ඇස කියන්නේ ලෝකයටයි. සෝතම් ලෝකේ. කන කියන්නේ ලෝකයටයි. ගානක් ලෝකේ. නාසය කියන්නේ ලෝකයටයි. ජීවහා ලෝකේ. දිව කියන්නේ ලෝකයටයි. කායෝ ලෝකේ. කය කියන්නේ ලෝකයටයි. මනෝ ලෝකේ. මනස් කියන්නේ ලෝකයටයි. දැන් ඔය අතරින් අපි ওই මනෝ ලෝකේ කියන එක අහලා තියෙනවනේ. නේ? එයා මනෝ ලෝකෙක ඉන්න අපි කියන්නේ බුදුරජාණන් වහන්සේ මනස සම්බන්ධ විතරක් නෙමෙයි. ඇස, කන, නාසය, දිව, කය සහ මනස කියන ආයතන 6 සම්බන්ධයෙන් පාවිච්චි කරන වචනයක් තමයි ලෝකය කියන වචනය. මොනවාද ලෝකය කියන වචනේ තවත් දෙනවා විග්‍රහයක්. ලොජ්ජතිති පලුජ්ජතිති ලෝකෝ. නැසී වෙනසී යන නිසා ලෝකය කියලා කියනවා. දැන් ලෝකය කියන එක කොයිම අවස්ථාවකවත් ඒකාන්ත කොට නිත්‍ය විදිහට ස්ථිර විදිහට තියෙන එකක් නෙමෙයි. හැම නිතරම වෙනස් වෙනවා. හැම නිතරම වෙනස් වෙනවා. ඒ වෙනස් වීම අතර ග්‍රහ තාරකා වස්තුන්ට වඩා වේගෙන් වෙනස් වෙන්නේ අපේ ඇස, කන, නාසය, දිව, කය, මනස. පැහැදිලිද? එතකොට මේ ඉන්ද්‍රියන් ඔස්සේ ගන්නා අරමුණු නිසා තමයි අර පදවීම එන්නේ. තේරුණාද? දැන් පදවීමට බලපාන ප්‍රධානම කාරණා දෙකක් තියෙනවා. ඒක හිත ඇතුලේ සිද්ධ වෙන්නේ. ඒ තමයි පටිඝ නිමිත්තයි අයෝනිසෝ මනසිකාරයයි. පටිඝ නිමිත්ත කියලා කියන්නේ තමන් අකමැති දෙයක් ඇහෙන් ගන්නවා. ඒක කනෙන් ගන්නවා. ඒක නාසයෙන්, ඒක දිවෙන්, ඒක කයෙන්, ඒක හිතින්. නිමිත්ත කියන්නේ මූලික පසුබිම, මූලික කාරණය. නිමිත්ත. අපි හිතමුකෝ දැන් අර උදේ පාන්දරම තද වෙච්ච අම්මා කියමු. එයාට තද වෙන්න හේතුව උනේ අපි ගමු උදාහරණයක් වශයෙන් තාත්තා වෙනදාට 7 වෙද්දී එනවා. හැබැයි ඊයේ රෑනකොට 11යි. හේතුවක් නැහැ. කෝල් ගත්ත ආන්සර් කරන්නේ නැහැ. මෙසේජ් එකක් දැම්මේ නැහැ. දැනුවත් කළේ නැහැ. ඇවිල්ලා වෙන්න නිදි. බත් කාලක් නැහැ. මොන පටිඝ නිමිත්ත? දැන් අම්මා පුරුදු වෙලා හිටියේ තාත්තා කලින් මෙසේජ් එකක් දානවා. පරක් වුණොත් කෝල් කරලා කියනවා. නේ? ඇවිල්ලා කෑම ටික කනවා. මෙච්චර මහන්සිලා කෑම හදලා කරලා ඔක්කොම කරලා කෑම කාලක් නැහැ නේ. උදේ නැගෙනකොට අම්මා මොනේ ඉන්නකේ. දැන් එතන පටිඝ නිමිත්ත මොකද්ද? අර තාත්තගේ ක්‍රියාකලාපය අපේ මේ ජීවිතේ හැමතැනම සිද්ධ වෙන මොකයි? ඔබ හිතන්නේ මේ ලෝකයේ ක්‍රියාත්මක වන්නේ පුද්ගලයෙකුගේ බල පරාක්‍රමයකටද? එහෙම නැත්නම් අනාත්ම ලක්ෂණයකට අනුවද? කොහොමද හිතේ? පුද්ගලයෙකුගේ බල පරාක්‍රමයකට නම් මේ ලෝකයේ කටයුතු සියල්ල සිද්ධ වෙන්නේ. එතන ආත්මයක් තියෙනවා. ලෝකේ ස්වභාවය ආත්මයක් නැහැ. ආත්මයක් තියෙනවා නම් ආත්මයට අඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ. මෙහෙම වෙන්න එපා. මොන කොවිඩ් ආවා. 2019 දෙසැම්බර් වෙනිදා තමයි වුහාන් වල චීනයේ ආවේ කොවිඩ්. හරි. දැන් මේ ලෝකේ නිර්මාපක බැවුම්කාරයෙක් හිටියා ආත්මයක් සහිත ආත්මයක් ක්‍රියාත්මක කරන කෙනෙක් හිටියා නම් අපි ආත්මෙට අපි යතිනවා. අනේ මේකේ වන්න එපා. මේක කරන්න එපා. මේකෙන් ගොඩක් පිරිස විතෝරනවා. නමුත් එහෙමුත් නැහැ. අනාත්මයි. ව්‍යාප්ත වෙලා ගියා. කොටින්ම අර දර්වාසන්න රටවල් වලට මේක ව්‍යාප්ත වෙලා ගියා. නිව්සීලන්ත වලට ගියා. ඕස්ට්‍රේලියාව වලට ගියා. තේරුණා? හැම තැනටම ගියා. උතුරු කොරියාවට ගියා, දකුණු කොරියාවට ගියා. ඒතර මෙතන ආත්මයකට අයිති දෙයක් නැහැ. මෙතන තියෙන්නේ වසඟේ පවත්වන්න බැරි දෙයක්. මෙන්න මේ වචනේ හොඳට මතක තියාගන්න. අනාත්ම කියන වචනේ සරල සිංහල අදහස තමයි තමන්ගේ වසඟේ පවත්වන්න පුළුවන් දෙයක් නැහැ. තවත් සරල සිංහලෙන් කිව්වොත් එහෙම අපිට නීතියක් පනවන්න බෑ. මෙහිමයි වෙන්න ඕනේ, මෙහිමයි නොවෙන්න ඕනේ කියලා. ධර්මතාවයට අනුව සිද්ධ වෙන්නේ. දැන් නැගෙනහිරින් නිරුදා වෙනවා. අපිට ඒක වෙනස් කරලා බටහිරට ගන්න පුළුවන්ද? පුළුවන්ද ගන්න?
බටහිරට ගන්න බෑ. නමුත් දිශා වෙනස් කරන්න පුළුවන්. නැගෙනහිර කියන දිශාවල බටහිර කියලා නමක් දානවා. එහෙම පුළුවන්. නමුත් ඉරට එන්න ඕන ක්‍රමයටමයි. හඳ එන්නේ හඳට එන්න ඕන ක්‍රමයටමයි. තරු පිහිටලා තිබෙන්නේ තරු වලට අවශ්‍ය ක්‍රමයටමයි. පුද්ගලයෙකුගේ ක්‍රමයකට අනුව නෙමෙයි. ඒක නිසා මෙහෙදි මම ඔබව දැනුවත් කරන්නේ බුදුරජාණන් දේශනා කරන දැන් ඔන්න ඊළඟ මනෝභාවය තමයි අපිට ලාමක සිතිවිලි හිතට එනවා. සම්මුතිය පිටපැනපු සිතිවිලි එනවා. සම්මුතියෙන් පිටපැනෙන සිතිවිලි වලට කියන අධර්ම රාගය කියලා කියනවා. ඒතර එවැනි රාගික සිතිවිලි හිතට එද්දී බුදුරජාණන් වහන්සේ ඒක සමණයටපත් කර ගැනීමට ඔන්න අපිට ප්‍රතිකාරයක් නියම කරනවා. අසුභා භාවයේ තබ්බා රාගස්ස පහනාය. අසුභේ නැති කරන්න මේ රාගය නැති කරන්න අසුභේ වඩන්න. හරි. විවිධ ලාමක සිතිවිලි එනවනේ ආසාව. විවිධ ලාමක ආසාවන් ආවස මිනිස්සු තමන්ගේ තරහා කිරන් නොබල පාප කර්ම වල යෙදෙනවා. ජීවිත කාලෙම රැකගෙන ආපු කීර්තිය විනාශ වෙනවා. ඇතැම් විට ස්වාමීන් වහන්සේ නමක් නම් සිවුරු අරිනවා. එහෙම සිද්ධ වෙනවා. වැඩිහිටි අම්මලා තාත්තලා අපි මේ තරුණ වයසේ සහෝදර සහෝදරියෝ නීච වෙනවා, ලාමක වෙනවා. කොහොමද නිසා? අර හිතට ආපු ඒ සිතිවිල්ල විග්‍රහ කරගන්න දන්නේ නැති නිසා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අසුභා භාවයේ තබ්බා රාගස්ස පහනාය. අසුභය කියලා හිතන්නේ කියනවා. අසුභය කියලා හිතන්නේ කියන එක බුදුරජාණන් වහන්සේගේ නිර්මාණයක් නෙමෙයි. පවතින ඇත්තක්. හරි. අසුභය කියන එක බුදුරජාණන් වහන්සේගේ වචනයක්වත් බුදුරජාණන් වහන්සේගේ නිර්මාණයක්වත් නෙමෙයි. ලෝකේ පවතින ඇත්තක්. නැස ලෝකේ පවතින ඇත්ත තමයි කිව්වේ මේක අසුභයි. අපි හිතමු අසුභය කියන වචනේ අපි ඉවත් කරනවා ශබ්දකෝෂේ. දැන් ශරීරය ඇතුළ අපි බලනවා කන. පාර්ට්ස් විතර කර බලනවා. ඒ සුභයිද අසුභයිද? බලන්න. අසුභයි කියන වචනේ අයින් කරනවා. හරිද? සමාජේ කඩාව වැටේ. සතුට විනෝද නැති වෙයි කියලා. ඒ ශරීරය අසුභයිනේ. උන්වහන්සේ කොහොමද දේශනා කරන්නේ? තච පරියන්තං පූරං නානප්පකාරස්ස අසුචිනෝ. කමකින් ගැහිලා ආවරණය වෙලා ඇතුළාන්තයේ තිබෙන්නේ නොයෙකුත් ආකාරයේ අසුචි. අසුචි කියන්නේ අපවිත්‍ර දේවල්. සුචි කියනවා පිරිසිදු බවට. අසුචි කියනවා අපිරිසිදු බවට. ඒතර හැම ඇතුලේ තියෙන්නේ අපවිත්‍ර දේවල් ගොඩක්. අපවිත්‍ර දේවල් තමයි උන්වහන්සේ කේසා ලෝමා නඛා දන්තා කියලා පෙන්නන්නේ. එහෙම හිතද්දී අර අපි සරාගිකව කාමයෙන් මත් වෙලා අන්ධ වෙලා මුලා වෙලා ඔළුව නරක් කරගෙන යමක් ගැන හිතුවනම් වැරදි සංඥාවෙන් විකෘති මානසිකත්වයෙන් අන්නේ අදහස පහ වෙලා නිරෝගී මනසක් ඇති වෙනවා. සරාගය කියන එක සංසිඳනවා. ඒතර සරාගය කියන එක සංසිඳනවා කියලා පෞල් ජීවිත අකරමන්නේ වෙන්නේ. සමාජයේ මේ සමතුලිතභාවයට පහර වදින්නේ. ඒ සම්මුතියක් තියෙනවා. සම්මතයක් තියෙනවා. උනාසේ කවදාව සම්මතයට පිටුපාලා නැහැ. සම්මතයට ගරහලා නැහැ. අසම්මතය තමයි උන්වහන්සේ හෙලා දකින්නේ. ඔන්න ඊළඟ කාරණේ. වැදගත්ම කාරණේ අද මම ඔබව දැනුවත් කරන්න මෙන්න මේ කාරණේ. ඒ තමයි අපේ හිතේ ඇති වෙන තාක් ඇති වෙන්නේ නේ. කඩාගෙන වැටෙන දේවල් බොහෝ විට අපේක්ෂා භංග වීමනේ නේ. බලාපොරොත්තු සුන් වීමනේ. මෙතන අපි මේ තරුණ පිරිස ගත්තොත් එහෙම කවුරුත් නැතුව ඇති පෙරදිච්ච නැති කෙනෙක්. ප්‍රතික්ෂේප වෙච්ච නැති කෙනෙක්. ජීවිතේ මොනියම් හෝ දෙයක් නිසා ඔබ ජීවිතේ එක වතාවක් හරි ප්‍රතික්ෂේප වෙලා ඇති. ජීවිතේ එක වතාවක් හරි පෙරදිලා ඇති. තේරුණාද කියන්නේ? ඔබ ජීවිතේ එක වතාවක් හරි ප්‍රතික්ෂේප වෙලා නැත්තම්, පෙරදිලා නැත්තම් ඔබ ගොඩාක් වාසනාවන්ත කෙනෙක්. පින්වත් කෙනෙක්. තේරුණාද? නමුත් ඒක එහෙම වෙන්නේ නැහැ. එතකොට හිත තමයි කඩාගෙන වැටෙන්නේ. ඊට පස්සේ හිතට එනවා විවිධ සිතිවිලි. ඒ සිතිවිලි වලට කියන විතර්ක කියලා කියනවා. විතක්ක පාලි වචනේ විතක්ක. සිංහල වචනේ විතර්ක.
උන්වහන්සේ දේශනා කරනවා එතකොට අර විතරක බහුල වුණාට පස්සේ තමන්ව පාලනයක් නැහැ. පාලනයෙන් තොරයි. හරි. උන්වහන්සේ ඒකටත් දෙනවා අපිට ප්‍රතිකාරයක්. ආනාපාන සති භාවයේ තබ්බා විතක්කෝ පච්චේදාය. ආනාපාන සතිය පුරුදු කරන්න කියනවා. විතරක දුරු කර ගැනීම පිණිස. දැන් සාමාන්‍යයෙන් අපිට ඕවර් තින්කින් කියනවා. ඕවර් තින්කින් අයට හොඳම මානසික අභ්‍යාසය තමයි ආනාපාන සතිය. සමහර සුළු දේවල් ලොකු කරගන්නේ නැද්ද? සුළු කාරණේ. එතකොට නිකන් ඔහේ නිකන් ඉබේටම නිකන් සැක උපදිනවා. දෙයක් වෙලා නෙමෙයි, දෙයක් දැකලා නෙමෙයි, දෙයක් අහලා නෙමෙයි. නිකම්ම සැක හිතෙනවා. ඒක වෙන්නේ අර විතරක බහුල නිසා. එහෙම කෙනෙක් ආනාපාන සතිය පුරුදු කරගත්තොත් ඒකේ පුදුමාකාර ප්‍රතිලාභයක් ලැබෙනවා. එතකොට ආනාපාන සතිය පුරුදු කළාට පස්සේ ඒ ලැබෙන ප්‍රතිලාභ ඔබට කියලා දෙනවා නම් හොඳයි. ආනාපාන සතිය විතරක් නෙමෙයි ඕනෑම භාවනාවක්. ඕනෑම භාවනාවක් පුරුදු කරගත්තී දැන් මම මේ කියන ප්‍රතිලාභ ටික ලැබෙනවා. මම ඒක අංක වශයෙන් සඳහන් කරගෙන කරුණු 15ක්. භාවනාවෙන් ලැබෙන ප්‍රතිලාභ 15ක්. කාරණාංක 1. කායික සෞඛ්‍යයට හිත කරයි. ඕනෑම භාවනාවක්. විශේෂයෙන් ආනාපාන සති භාවනාව. කායික සෞඛ්‍යයට හිත කරයි. කාරණාංක 2. මානසික සෞඛ්‍යයට හිත කරයි. ඒක කොහොමත් මෙහෙමනේ නේ. භාවනා කරාම නිරෝගී මනසක් ඇති වෙනවා. කාරණාක 3. තෘප්තිමත් බවක් ඇති වෙනවා. මොකද මේ තෘප්තිමත් බව කියලා කියන්නේ? සාමාන්‍යයෙන් අපේ සමාජයේ මේ වෙද්දී ප්‍රසිද්ධ වචනයක් තියෙනවා. මොකද ඒක දන්නවද? බෝරින් අනේ. බෝරින්. ඒ වචනේ නැද්ද? හරි බෝරින්. බෝරින් කියන්නේ රහක් නැහැ. රහක් නැහැ කියන එක. ඒකේ බෝරින් කියන தත්වේ නැති වෙලා ජීවිත රසය අත්දකින්න ලැබෙනවා භාවනාවක් පුරුදු කළා. ඒකට කියන තෘප්තිමත් බව කියලා කියනවා. තෘප්තිමත් වෙනවා. මානසිකව භාවනාවක් දියුණු කළ තෘප්තිමත් වෙද්දී ඔබට පුදුමාකාර ආනිසංස ලැබෙනවා. සතුට, සිනහ, අර මූණේ ඉල්ලෙන ගතිය, අඳුරු ගතිය ඔක්කොම නැති වෙනවා. දැන් මෛත්‍රී භාවනාවේ ආනිසංසයක්මනේ මොකවන්නෝ විපස්සීද? ඒ කියන්නේ මේ මිනිස්සුන්ට දැකම කළු කෙනෙක් වෙනවා. දැක්කට පස්සේ ආසයි. සිරියාවන්තයි කියලා කියන්නේ දැන් ගමේ ගුඩි භාෂාවේ. ඒ සිරියාවන්ත බව ඇති වෙනවා භාවනාවක් පුරුදු කරද්දී. තෘප්තිමත් වෙනවා. බෝරින් ගතිය නැති වෙනවා. ඔන්න ප්‍රතිලාභාංක 4. අපිට කරන කටයුත්තට සම්පූර්ණ අවධානය යොමු කරන්න ලැබෙනවා. ඒ කරන වැඩකට නියමෙටම ફોකස් කරන්න පුළුවන්. දැන් ඉගෙන ගන්න ළමයි වෘත්තිකයන් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් හරි ගොඩාක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි මේ කරන දේට ફોකස් වෙන්නේ නැහැ. ඔහේ හිත දුවනවා. හරි. හිත දුවනකොට අර කරන වැඩේ හොඳින් කරගෙන යන්න බැරි වෙනවා. තමන් අපේක්ෂා කරනවා. නමුත් අපේක්ෂාව ඉෂ්ට කරන්න බැරි වෙනවා. ඒත් අපේක්ෂාවන් ඉෂ්ට කරගන්න බැරි වෙද්දී තමන්ගේ මානසික ලෝකෙමයි කඩා වැටෙන්නේ. නමුත් ඔබ භාවනාවක් පුරුදු කරද්දී ඔබට අදාළ වැඩේට ફોකස් කරන්න පුළුවන් වෙනවා. ඒක වැදගත්ම කාරණයක්. දිනපතා කරන්න ඕනේ. දැන් බලන්න ඔබ අවම වශයෙන් දිනකට ප්‍රධාන ආහාර වේල කීයක් ගන්නවද? 2ක් ගන්නවද? නේ? 2ක් ගන්නවම. එතකොට ඒක කයට බත් මාළු පිණි පළතුරු පලා වර්ග නේද? ඒක ශරීරයට. ශරීරයේ යැපෙන්නේ ආහාර වලින්. හරි. බුදු දේශනාවේ සඳහන් කරන්නේ ආහාර සමුදය රූප සමුදය කියලා. මේ කය පවතින්නේ ආහාර වලින්. මනස පවතින්නේ මනසට අදාළ ආහාර තිබෙනවා.
මනසට තිබෙන හොඳම ආහාරය තමයි භාවනාව. දැන් බලන්න ශරීර වලට ආහාර ගන්නකොට විස සහිත විස රහිත කියලා ආහාර කොටස් දෙකක් තියෙනවා. ආහාර කාණ්ඩ දෙකක්. මනසටත් එහෙමයි. මනසට දාගන්න ඕන දේවල් තියෙනවා. දාගන්න ඕන නැති දේවල් තියෙනවා. උදාහරණ දෙකක් මනසට දාගන්න ඕන දේවල් දාගන්න ඕන නැති දේවල්. ඒක දාගන්න ඕන නැති දේවල් තමයි මනසට දාගන්නේ. ඉතින් ඒක නිසා අපි මනසට දාගන්න ඕන එක දාගන්න ඕනේ. ඒ කියන්නේ අපි විස සහිත ආහාර දාගන්නේ නැහැ ආමාශයෙන්. විස රහිත ආහාර තමයි දාන්නේ. ඇයි අපි හොදලා කන්නේ? නේ? ඇයි හාල් හොදලා උයන්නේ? නේ? විස බැහැර කරන්නනේ නේ? තියෙන ඒ ගෝවිලි ගතිය බැහැර කරලා තියෙන අර විස බීජ බැහැර කරලා තමයි අපි ගන්නෙ. ඒතර මනසට දාගන්න එක අපි හොදලා දාගන්නේ. කල්පනාවෙන් දාගන්නේ නැහැ. පිරිසිදුක දාගන්නේ නැහැ. ඔහි හැම එකක්ම දාගන්න. අපි ගත්තොත් සමාජ මාධ්‍ය තුල අපිට මෝන පොත කියලා. ඒක තියෙන හැම එකක්ම දාගන්නවා. හැම එකක්ම දාගෙන අනවශ්‍ය දේවල් ඊට පස්සේ Taman පෝස්ට් හැටියට දානවා. ඊට පස්සේ ඒවම ෂෙයා කරනවා. ඊට පස්සේ කමෙන්ට්ස් දාලා ඒවට රණ්ඩු වෙනවා. අනුන් හිතන වැරදි සිතිවිලි Tamanට ගලපනවා. අනුන් දාන පෝස්ට් එක Tamanට ගලප ගන්නවා. ඊට පස්සේ හිතනවා මේක මට පහර ගහන්න දාපු එකක්. මට රිද්දන්න දාපු එක. මට මේක කියපු ඇනුම් පදයක්. අනුන්ගේ කුණු Tamanගේ ගෙදරට ඩෝසර් කර ගන්නවා. තිබර කර ගන්නවා. සමාජ මාධ්‍යයෙන් බොහෝ අය කරන්නේ ඔහොමයි. නේද? නමුත් සමාජ මාධ්‍යයෙන් සේවාව කරන ළමයිනුත් ඉන්නවා සුළුතරය. දැන් අපි සමාජ මාධ්‍ය තුල සේවාවක් කරනවා. යම් සේවාවක් කරනවා. හරිද? එතකොට මේ සේවාව අවශ්‍ය වෙන්නේ අවශ්‍ය නිසා. අනවශ්‍ය දේවල් ගොඩක් තියෙන නිසා. තේරෙනවද? අවශ්‍ය දේ අවශ්‍යතාවය. ඒක නිසා මේ පින්නතුනේ විශේෂයෙන් ඔබ කරන කටයුතු වලට අවධානය දෙන්න නම් ඔබ මානසික සුවතාවය ඇති කර ගන්නට භාවනාවක් සිදු කර ගැනීම අත්‍යවශ්‍යයි. මම කියන්නේ පැය ගණන් කියලා. මිනිත්තු 10 දෙකක්වත් කරගන්න. මිනිත්තු 10 දෙකක්වත් කරගත්තොත් හොඳයි. හරිද? ඊළඟ කාරණේ තමයි ඉක්මනට කියන්න. භාවනාවක් ප්‍රතිගුණ කරගත්තට සහජ ඥානය මතුවෙනවා. සහජ ඥානය කියලා කියන්නේ අපි සාංශාරිකව මේ ධර්මයේ ගුණයට පුරුදු කරලා තියෙනවනම් මේ හිත ගුණයකට පුරුදු කරලා තියෙනවනම් ඒ සාංශාරික ගුණ ප්‍රකට වෙනවා. දැන් උදාහරණ කතාවක් කියන්නම් චුල්ලපන්තක චරිතය. චුල්ලපන්තක කියන චරිතයට මතක හිටින්නෙම නැහැ. සහෝදරයෝ දෙන්න මහණ වුණා. ඒත් මහා පන්තක කියන වැඩිහිටි සහෝදරයා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. හැබැයි චුල්ලපන්තක කියන පොඩි හාමුදුරුවන්ට බණ පදයක් පාඩම් හිටින්නේ නැහැ. ඒත් වැඩිහිටි ස්වාමීන් වහන්සේ කිව්වා පොඩි හාමුදුරනේ බණ පදයක්වත් පාඩම් හිටින්නේ නැත්නම් එහෙම මහාන ගමන් මොකද? ගෙදර ගිහලා අම්මයි තාත්තයි බලාගෙන ඉන්න. හැබැයි මහානකමට ආසයි මහානකමට ආදරේ. දැන් ඉතින් කනස්සල්ලෙක් ඉන්නවා. බුදුරජාණන් සෙවුව චුල්ලපන්තක. එයි කඳුළු වැටි මොන්නේ කියන්නේ. එයි කනස්සල්ලෙක්. අනේ ස්වාමී බණ පාඩම් හිටින්නේ. එක බණ පදයක් පාඩම් හිටින්නේ නැහැ ස්වාමී. දවසම පාඩම් කරත් මතක නැහැ. බුදුරජාණන් දැනගත්ත ප්‍රශ්නේ. උනාසේ සුදු රෙදි කඩක් දුන්නා. රෙදි පාන් කඩයක් දුන්නා. සුදු රෙදි පාන් කඩයක් කියලා කිව්ව චුල්ලපන්තක. මෙන්න මේක පරිමාදින්නක රජෝහරණම් කියලා. කිලුටු අතහරිනවා කියලා මේක පරිමාදිනකොට දිගින් දිගටම අර සුදු පාන් කඩේ කිලුටු උනා. ඒකම තමයි නිදර්ශනාව. කිලුටු අතහරිනවා කියනකොට කිලුටු උනා. ඒ තුලින්ම අරහත්ත්වේ සාක්ෂාත් කළා. දැක්කද මනෝමූලික උපක්‍රම. ඒ බුදුරජාණන් වහන්සේගේ සයිකොලොජි. ඒවට ගහන්න තව නැහැ ඉතින් ඒ ක්‍රම වලට. ඒ බුදුරජාණන් වහන්සේගේ තියරිස් බලන්නකොනේ. බුදුරජාණන් වහන්සේ කොයිතරම් සරල ක්‍රම වලින් මේ පුද්ගලයාගේ මේ ಗುಣ මතු කරලා දෙනවා කියලා බලන්න. ඊට පස්සේ මනෝමය යුද්ධි විද කායමවන වික්ෂුන් අතර අග්‍ර වුණා චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ. ඒ කතාවත් මම මේකටම සම්බන්ධ කරලා ඉක්මනට කියන්නම්.
දවසක් ස්වාමීන් වහන්සේලා දාහනකට වැඩියා. චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ භාවනා කරනවා. එදා දාහනට වැඩියේ නැහැ. බුදුරජාණන් වහන්සේගෙන් ඇහුව උපාසක මහත්තයා ස්වාමීන් තවත් භික්ෂුන් වහන්සේලා ආරණ්‍ය ඉන්නවද කියලා ඇහුවා. එක නමක් ඉන්නවා කිව්වා. චුල්ලපන්තක. මේ ස්වාමීන් වහන්සේ වඩම්මගෙන ඉන්න දානෙට. මම උන්වහන්සේලා දාන දෙන්න ආසයි කිව්වා. හොඳයි කිව්වා. උපාසක මහත්තයා යනකොට එක නමක් නෙවෙයි 10 නමක් ඉන්නවා. උපාසක මහත්තයා ගැස්සුණා. ආයි දුවගෙන ගිහලා ස්වාමීන් මහා පිරිසක් වැඩම කරලා කිව්වා. සාල් සංඝ පිරිසක් ඉන්නවා කිව්වා ආරණ්‍ය. එහෙමද කියලා ඇහුවා. එහෙනම් ඒ සාල ඒ සංඝ පිරිසගෙන් එක ස්වාමීන් වහන්සේලා මෙහෙම සිවුරට අත තියලා ස්වාමීන් වහන්සේ චුල්ලපන්තක කියලා අහන්නයි කියලා කිව්වා. හරි. දැන් 19ක් ඉන්නවා. උපාසක මහත්තයා ආපහු ආරණ්‍යට ගියා. ගිහිල්ලා එක ස්වාමීන් වහන්සේ නමක් සමීපෙට ගිහලා සිවුරට අත තියලා ස්වාමීන් වහන්සේ චුල්ලපන්තක. ඒතර 999 නැති වෙලා චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ දරක ඉතුරු වුණා. මේ මානසික හැකියාව. නේ? දැන් මේ මැජික් කියන්නේ මිරකල්ස්. ප්‍රාතිහාර්ය. ඒ ප්‍රාතිහාර්ය. තේරුණා? ඒතර මේ හිතේදී මේ ප්‍රාතිහාර්ය පාන පුළුවන් ස්වභාවයක්. දැන් අද ඒක කොහොම නැති වෙලා මේ බාහිරින් එන උණු කන්දල් නිසා. කොහොමද හිත දිවිල්ට වෙනවනේ මේ ආගන්තුක වෙන උපක්ලේශ නිසා. බුදුරජාණන් දේශනා කරනවා හිත කෙලෙසෙන්නේ, හිත කෙලිටු වෙන්නේ, හිත අඳුරු වෙන්නේ. ආගන්තුකේහි උපක්ලේශේහි උපක්ලේශ. ආගන්තුකෝ පැමිණෙන කෙලෙස් නිසා කියනවා. ආගන්තුක ගෙස් කෙනෙක් හැටියට ඇහෙන් එනවා, කනෙන් එනවා, නාසයෙන් එනවා, දිවෙන් එනවා, කයෙන් එනවා. ඊට පස්සේ ඒවා තමයි මනසේ පදිච්ච වෙන්නේ. ඇහි කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් එන ඒවා මනසේ රැඳෙනවා. ඊට පස්සේ මනසට බාවන්නේ, මනස බර වෙන්නේ. මනස බර වෙන්නේ. ඉතින් ආතතිය හැදෙන්නේ නැත්තම් තමයි පුදුමේ. නමුත් භාවනාවක් පුරුදු කරගත්තේ සහජ ගති ප්‍රකට වෙනවා. ඒක සහජ ගති ප්‍රකට වෙනවා. ඔගේ භාවනාවක් පුරුදු කරද්දී මේ මනසේ නොසෙලෙන බව. දැන් අපේ තියෙන නිකන් චපල ගති. මේ චපල ගති නැති වෙනවා. වංක ගති නැති වෙනවා. චපල ගති වංක ගති නැති වෙලා වංක නොවි අවංක වෙනවා. අව්‍යාජ කෙනෙක් වෙනවා. ව්‍යාජ ගති නැති වෙනවා. චපල නැතිව ශක්තිමත් මනසක් ඇති මෘදු මොලොක් පුද්ගලයෙක් බිහි වෙනවා භාවනාවේ. ඒ වගේ ඊළඟ ආනිසංසය තමයි අනරස කෙනෙක් වෙනවා. ඈලි මේලි කන් නැති වෙනවා. දැන් අපිට හරියට ඒක තියෙන ගන්නේ. ඈලි මේලි කන් තියෙන්නේ නැද්ද? හරියට තියෙන එක දැන් භාවනාවක් පුරුදු කරාම ඇක්ටිව් එක තියෙනවා. ඈලි මේලි නැහැ. නිදා ගන්නවා නිදා ගන්නවා. හැම නිතරම නිදි කිරා වෙන්නේ. ඒ හිත ප්‍රകൃතිමත් හිත අවදි. ඒක භාවනාවේ අනිසංසයක්. ඊළඟ අනිසංසය තමයි මේ තීරණ ගැනීමේ කුසලතාවය. උදාවත් දෙනේ අදාළ තීරණේ ගන්නදී වැරදි තීරණේමයි ගන්න. තේරෙනවද? මට මතකයි වැඩිහිටි ස්වාමීන් වහන්සේ නමක් ජපානයේ ස්වාමීන් වහන්සේ නමක් තමන්ට හිතවත් ගිහි උපාසකයෙකුට අවවාදයක් දෙනවා. මොකක්ද දෙන අවවාදය? ස්වාමීන් වහන්සේ මට අවවාදයක් දෙන්න කියලා කිව්වා. එතකොට ස්වාමීන් වහන්සේ පවසනවා ඔබ තීරණයක් ගද්දී ඒ තීරණයට ඒකාන්ත කොට යට වෙන්න එපා. තීරණය තුලම ඉන්න එපා. ඔබ තීරණය මේ තුලට එද්දි මෙන්න මේ ටික හිතන්න කිව්වා. මම මේ ගන්න හදන තීරණය හොඳයිද නරකයිද? හරිද වැරදිද? මේක ප්‍රයෝජනවත් නැද්ද? මේක යහපත පිණිසද පවතින්නේ? අයහපත පිණිසද පවතින්නේ? හරි ලස්සනයි. අපේ ජීවිතය අපිට එහෙම හිතෙනවා. මේක හොඳයිද නරකයිද? මේක ගුණයිද අගුණයිද? මේක යහපත්ද අයහපත්ද? මේකෙන් වෙන්නේ
සේවාවක්ද හානියක්ද? එහෙම හිතන්න දැන් මේ සේවාවක් මේක. මේ සේවාවක් වෙන්නේ. මේකෙන් වෙන්නේ යහපත. මේක හරි. මේක හොඳයි. නේද? එතකොට මේ වගේ දේවල් විතරක් නෙමෙයි අපේ ජීවිතවල අපි කරන්නේ. වැරදි දේවල් කොච්චර කරනවද? නේ නරක දේවල් කොච්චර කරනවද? අපිට කොච්චර වරදිනවද? වචන නිසා වරදිනවා. ක්‍රියාවෙන් වරදිනවා. හිතන පිළිවෙල වරදිනවා. ඒක නිසා පින්නතුනේ මේ භාවනාව කරාට පස්සේ තීරණ ගැනීමේ කුසලතාවය දියුණු වෙනවා. අදාළ තීරණේ ගන්නට ඥාණය ලැබෙනවා. ඊළඟ ආනිසංසය තමයි සිහි කල්පනාවේ යුක්තව කතා කරන්නට හැකියාව ලැබෙනවා. ඔබේ ජීවිතයේ ඔබම හිතන්න ඔබ ගැන වැඩිපුරම ඔබට වැරදිලා තියෙන ඔබේ ජීවිතයේ ක්‍රියාවෙන්ද වචන වලින්ද? කියන්න බලන්න. වැඩිපුරම ඔබට වැරදිලා තියෙන ක්‍රියාවෙන්ද වචන වලින්ද? වචන වලින්. දැක්කද? වචන වලින් වර්ධින සම්භාවිතාව ගොඩක් අඩු වෙනවා. මානසිකව භාවනාවකට වුණ කොන්ෆිඩන්ස් ඇති වෙනවා. ඩිසිප්ලින් නැති වෙනවා. භාවනාවෙන් ඒක වෙනවා. ඔන්න ඊළඟ ආනිසංසය. භාවනාව පුරුදු පුහුණු කළාට පස්සේ මානසික සමබරතාවය ඇති වෙනවා. ඒ කියන්නේ දරා ගැනීමේ හැකියාව ඇති වෙනවා. දැන් අපිට ගොඩාක් තියෙන ප්‍රශ්නේ දරා ගන්න බැරි ප්‍රශ්නේ. තේරෙනවද? ඒ දරා ගැනීමේ හැකියාව වර්ධනය වෙනවා භාවනාවක් පුරුදු පුහුණු කළාට පස්සේ. ඊළඟ ප්‍රතිලාභය තමයි හැඟීම් තුලණය කරගන්න පුළුවන් වෙනවා. ඊළඟ කාරණේ කාර්යක්ෂම වෙනවා. ඊළඟ කාරණේ නොරුස්නා බව පාලනය වෙනවා. පද වෙන ගති නැති වෙනවා. ඒ වගේම තවත් වටිනා ප්‍රතිලාභයක් ලැබෙනවා භාවනාව පුරුදු කර ගැනීම තුළ අපිට ගොඩක් දුරට නැති අපි තුල අනිවාර්යයෙන්ම ඇති කරගත යුතු ගුණාංගයක්. ඒ මොකක්ද? ඉවසීම. භාවනාවකට හුරු වුණොත් ඉවසන කෙනෙක් වෙනවා. තේරුණාද? එහෙනම් දැන් මෙතෙන් සිටම ඔබ භාවනාවක යොදවනවා. එහෙනම් ස්වාමීන් වහන්සේ සමග දැන් භාවනා කරන්න සූදානම් වෙන්න. ඔබට දැනෙන්න ඕනේ ඔබ වාඩි වෙලා ඉන්න ඉරියව්ව සුව පහසුයි කියලා. අපි මේ භාවනාවේදී දිගින් දිගටම කය ගැන අවධානය යොමු කරන්නේ. නමුත් අපි නොසැලෙන ගත මූලිකවම ඇති කරගන්නමු. කය ඍජු කරගන්න. සැහැල්ලු වෙන්න. කය තද කරගන්න එපා, හිර කරගන්න එපා. සැහැල්ලු ගති, සැහැල්ලු සිටි. දැන් ඔබ දැස් ඔසාගෙන. දේශවන් වලට අවධානය දෙන්න. ඔබේ දේශවන් වලට මොනවද අවට පරිසරයෙන් ඇහෙන්නේ? ඒ ශබ්ද ඕනෑම ශබ්දයක් වෙන්න පුළුවන්. ඒ ඇසෙන ශබ්දවලට සංවේදී වෙන්න. බාහිරින් ඇහෙන ශබ්ද ගැන ඔබ මෙන්න මෙහිමයි හිතන්න ඕනේ. ආපු දෙන්, හිටපු දෙන්, ගිය දෙන්. ආපු දෙන්, හිටපු දෙන්, ගිය දෙන්. ඒ බාහිර ශබ්ද මගේ කරගන්නේ නැහැ. බාහිර ශබ්ද බාහිර ලෝකෙම තිබ්බ දෙයක්. මම ඒවා පාලනය කරන්නේ නැහැ. මම බාහිර ශබ්ද වලට අණ කරන්නේ යටත් කරගන්නේ. බාහිර ශබ්ද නිසා මම පීඩාවටපත් වෙන්නේ. බාහිරින් ඇහෙන ඕනෑම ශබ්දයක් ආපු දෙන්, හිටපු දෙන්,
ගියදී බලන්න දැන් ඔබේ හිතට අවධානය යොමු කරලා මානසික ලෝකයට අවධානය යොමු කරන්න බලන්න. ලිඳකට එබිලා බලන කෙනෙක් පරිද්දෙන් ඔබ ඔබේ මානසික ලෝකයට එබිලා බලන්න. මේ මොහොත වෙද්දී ඔබේ මනසේ තිබෙන්නේ මොනවද කියලා. මේ මොහොත වෙද්දී ඔබේ මනසේ පවතින්නේ යම්කිසි බර ගතියක්ද? කඩා වැටීමක්ද? අපේක්ෂා භංග වීමක්? කලකිරීමක්? එපා වීමක්? එහෙමත් නැත්නම් විසිරිච්ච බවක්? එහෙම නැත්නම් ඔබ කුමක් හෝ දෙයක් සම්බන්ධයෙන් පසුතැවෙනවද? කිසියම් චිත්තාවේගයක් ඔබේ මනසේ හොල්මන් කරනවද? ඔබේ මානසික බර මොහොතකට ඔබ හිසි නොසවා බිමින් තියන්න. විවිධ වැදගත්කම් වලින් යුක්ත අතීත සිද්ධි අනාගත සැලසුම් වර්තමාන මානසික පීඩා හිසින් ඔසවා මොහොතකට බිමින් තියන්න. සැහැල්ලු වෙන්න. ඔබ කියන්න ඔබේ හිතට මට කිසිම හදිස්සියක් නැහැ. කිසි කලබලයක් නැහැ. කිසි තරගයක් නැහැ. මට මේ මොහොතේ කිසිවක් යටත් කරගන්නට අවශ්‍ය නැහැ. කිසිම දෙයක් පාලනය කරන්න අවශ්‍ය නැහැ. කිසිම දෙයක් වෙනස් කරන්න අවශ්‍ය නැහැ. තියෙන දේවල් තියෙන විදිහට තිබ්බදී මම tempat නොසෙල්වෙන ගති tempat නොසෙල්වෙන හිතින් මේ අභ්‍යාසය කරනවා. දැන් ඔබ අවධානය යොමු කරන්න ඔබ වාඩි වෙලා ඉන්න ඉරියව්ව වෙත. ඔබේ හිස් මුදුන නළල S2 කන් දෙක නාසය මුඛය දැන් ඔබ මනසෙන් දකින්න ඔබේ සමස්ත මොහොන ගෙලෙන් ඉහළ ඔබේ සිරස ඔබේ ගෙල වම් උරහිස දකුණු උරහිස වම් අතේ පහළට බලාගෙන එන්න
වැලමිට අත් බාහුව මැණික් කටුව පිටි අත්ල අතේ ඇඟිලි මහපට ඇඟිල්ල දබර ඇඟිල්ල මැද ඇඟිල්ල වෙද ඇඟිල්ල මුදුගිල්ල සුලැඟිල්ල දෙයට බලන්න අවධානය ඇඟිලි අග නියපොත්ත ඔබේ අත්ල කිසිවක් වෙනස් කළ යුතු නැහැ. පාලනය කළ යුතු නැහැ. යටත් කරගත යුතු නැහැ. අනදී යුතු නැහැ. හැමදේම හොඳයි. සියල්ල හොඳයි. සියල්ල හොඳයි. සියල්ල හොඳයි. ඔබ දකුණු අතේ පහළට බලාගෙන ඉන්න වැලමිට අත් බාහුව මැණික් කටුව පිටි අත්ල අතේ ඇඟිලි වලට අවධානය යොමු කරමු. මහපට ඇඟිල්ල දබර ඇඟිල්ල මැද ඇඟිල්ල මුදුගිල්ල සුලැඟිල්ල ඇඟිලි අග ඇති නියපොතු දකුණු අතේ අත්ල අත් දෙක තියෙන විදියට තිබ්බද ඕනම විදියට තිබ්බද කිසිවක් වෙනස් කළ යුතු නැහැ. පාලනය කළ යුතු නැහැ. යටත් කරගත යුතු නැහැ. අනදිය යුතු නැහැ. හැමදේම හොඳයි. සියල්ල හොඳයි. සියල්ල හොඳයි. සියල්ල හොඳයි. ඔබේ ශරීරයේ පෙර කය පපු ප්‍රදේශය පිට ප්‍රදේශය පසු කය ඉනෙන් ඉහළ උඩුකය ඍජුව පවත්වන උඩුකය නිසල්මන්ව පවතිනවා. පීඩාවක් නැහැ. පාලනයෙන් තොරයි. අනදීමෙන් තොරයි. නිදහස්. ඉනෙන් පහළ ඔබේ දෙපා පිහිටා ඇති ආකාරය ඔබ මනසින් දකින්න. කිසිවක් වෙනස් කළ යුතු නැහැ. පාලනය කළ යුතු නැහැ. අනදිය යුතු නැහැ. යටත් කරගත යුතු නැහැ. සියල්ල හොඳයි. සියල්ල හොඳයි. සියල්ල හොඳයි. මම ඉවසනවා. 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 මේ විදිහට හිත එකඟ කරගන්න හදද්දී කිසියම් අරමුණක් ඔස්සේ ඔබේ හිත පැනලා දුවනවා නම් නලියනවා නම් ඔබ තේරුම් ගන්න ඕනේ මේක තමයි පැනලා දුවන පැන යන මනස. අසංවර මනස. දමනය නොකළ මනස. හිතුවක්කාර මනස. දුවන මනසට කියන්නේ දැන්වත් නවතින්න. දැන් දිව්ව ඇති. දැන් විඩා සංසිඳවන්න. දැන්වත් නවතින්න. මහන්සි හරින්න, ගිමන් හරින්න. ඔහොම නවතින්න. ඔහොම නවතින්න. ඔහොම නවතින්න කියලා හිතට කියන්න.
දැන් ඔබට දැනෙනවද ඔබේ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය ස්වභාවිකවම සිද්ධ වෙනවා අනදීමකින් තොරව කිසිදු බාහිර බලපෑමකින් තොරව මේ ශරීරයේ විසින් තනිවම ආශ්වාස කරනවා ප්‍රශ්වාස කරනවා හොඳට බලන්න අවධානයෙන් ඔබට පුළුවන් ද හුස්ම වාර ආශ්වාස 25යි ප්‍රශ්වාස 25ට 50 වාරයක් අකණ්ඩව වෙන අරමුණකට හිතට යන්න නොදී සිහියෙන් හුස්ම දෙස බලාගෙන ඉන්න පුළුවන්. අපි ඒක උපක්‍රමයක් සමගින්ම කරමු. ආශ්වාස කියන්නේ ඔබ හිතන්න එකයි. ප්‍රශ්වාස කියන්නේ දෙකයි. නැවතත් ආශ්වාස කියන්නේ තුනයි. ප්‍රශ්වාස කියන්නේ හතරයි කියලා අපි 50ට වෙනකම් ගනිමු බලන්න. හොඳයි. මෙතෙන් සිට පටන් ගමු. 5 4 3 2 1. දැන් ඉඳලා 50ට ගනිමු. දැන් ඔබ බලන්න ගණන් කිරීමකින් තොරව ඔබට හුස්ම දිහා අකණ්ඩව බලාගෙන ඉන්න පුළුවන් කියලා
ගණන් කිරීමකින් තොරව ආශ්වාස ආශ්වාස හැටියට ප්‍රශ්වාස ප්‍රශ්වාස හැටියට ඔබට ඒක නරඹන්න පුළුවන්ද? හිතේ යම් නොසන්සුන් බවක් කලබලයක් තිබෙයි නම් ඔබ හිතට දෙන්න පණිවිඩයක් මට හදිස්සි නෑ මට කලබල නෑ මම ඉවසනවා හැමදේම හොඳයි සියල්ල හොඳයි තව ස්වල්ප මොහොතකින් මම ඔබට භාවනාවෙන් අවදි වීමට උපදේශක් ලබා දෙනවා. හැබැයි ඔබ එකපාරටම භාවනාවෙන් අවදි වෙනවා නෙවෙයි. ඒක යම්කිසි රිද්මයකට අනුව සිද්ධ වෙන්න ඕනේ. ස්වාමීන් වහන්සේ 10 ඉඳලා 1ට ගන්නවා. 1 කියලා කිව්වට පස්සේ තමයි ඔබ දැස් විවර කළ යුත්තේ. එතකම් ඔබ අඛණ්ඩව ආශ්වාස ප්‍රශ්වාස වෙත අවධානය යොමුකොට අවධානයෙන් සිහියෙන් සතිමත්ව ඉන්න. දහය 9 8 7 6 5 4 3 2 1
බලන්න හිතේ කලබලයක් තිබෙනවද කියලා. එක දැන් ඔබට දැස් විවර කරන්නට පුළුවන්. සදහවතුනි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල උගන්වන විශේෂ විෂයක් තිබෙනවා. ඒ විෂය කියන ධ්‍යාන විෂය කියලා කියනවා. ඒ ධ්‍යාන විෂයට අදාළ ඒ පරිච්ඡේදයක් තිබෙනවා. සමාපatti කුසල, කල්ලිත කුසල, උත්ථාන කුසල කියලා විවිධ නම් වලින් ඒ අවස්ථාවන් හඳුන්වනවා. ඒත් භාවනාවට සමවැදීමේ ක්‍රමවේදයක් තිබෙනවා. දැන් අපි ගත්තොත් ටර්බෝ එන්ජින් එකක් සහිත ජීප් රථයක් ගමු. මේක අපි පණ ගන්නලා ටික වෙලාවක් තියෙනවා නේ. ඊට පස්සේ තමයි අපි ගමන පටන් ගන්න. ගමන ගිහිල්ලා ගමන නිමා වෙනවා. නමුත් අර ටර්බෝ එන්ජින් එක වැඩ. එසේ යා ඔටෝම් කටෝම් කරගන්න. නේ? ස්වයංක්‍රීයව ක්‍රියා විරහිත වෙනවා. භාවනාවෙත් ওই වගේ ක්‍රමයක් තියෙනවා. ඒක පාඩම භාවනා කරන්නේ දරදඬු වෙන්නේ. හරි. ඒක පාඩම භාවනාවෙන් අවදි වෙන්නේ. ඒ රිද්මය හඳුන ගන්න ඕනේ. රිද්මය හඳුනගත්තොත් භාවනාව අපිරිය වෙන්නේ. දිනකට අවම වේල් දෙකක්වත් ගන්න ඔබ දිනකට අවම වේල් දෙකක්වත් භාවනා කරන්න. මිනිත්තු 10 දෙකක් කරන්න. මිනිත්තු 10 දෙකක් කරන්න. එතකොට ඔබට ප්‍රතිලාභ ගොඩක් ඔබ තුලින්ම අත්දැක ගන්න පුළුවන්. බුදුම නිරෝගී මනසක්. තෘප්තිකර බව, ක්‍රියාශීලී බව, බලවත් ධාරණ ශක්තිය. හරිද? බාහිර දෙයකින් ලබන්න බැරි සතුටක් ඔබට මේ මානසික අභ්‍යාස තුළින් අත්දැක ගන්නට අනිවාර්යයෙන්ම පුළුවන්කම ලැබෙනවා. හැබැයි උපදේශ සහිතව යන්න ඕන. උපදේශක් සහිතව යන්න ඕන. ඒකට වාහනයක් මුලින්ම මේ රිය පදවන්න කලින් අපි ලර්නර්ස් එකකට යනවා. රියදුරු පාසලකට. ඒ වගේ. ඒක පුහුණුවක් සහිතව උපදේශ සහිතව යන්න ඕන ගමන. එතකොට ක්‍රමානුකූලව ඊට සුදුස්සෙක් බවට පත් වෙනවා. ඒ නිසා දවසේදී බොහෝ සතුටටපත් වෙනවා. ඔබ වෙන තරුණ පිරිසක් මේ විදිහට ධර්මයෙන් දැනුවත් කරන්නට අපිට ඉඩ අවස්ථාවක් ලැබීම පිළිබඳව. ඉතින් විශේෂයෙන්ම විහාරාධිපති පූජනීය වීරගොඩ ඥාන ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයෙන් මෙත්සවිය පදනමේ සභාපති තුමන් වන විද්‍යා කීර්ති ශාසන දීපන ලෝකාර්ථචාරී විද්‍යා චක්‍රවර්ති දේශමාන්‍ය විශ්වවිද්‍යා අධිමනෝ විද්‍යාවේදී නාලන්දා කීර්ති ශ්‍රී මහාචාර්ය චන්දන ජයරත්න මැතිතුන් අනිකුත් ඒ නිලධාරී මණ්ඩලයේ සුදීමතුන් එක්ව මේ සිද්ධ කරන්නේ වටිනාම කාලීන අවශ්‍යතාවයක්. මේක තමයි සිද්ධ වෙන්නේ. දැන් රටේ හැම තැනම බණ තිබෙනවා. වැඩ නැහැ. බණ තියෙනවා වැඩ නැහැ. මේව තමයි වැඩ කියලා කියන්නේ. මේක බුදුරජාණන් වහන්සේ අනුමත කළේ. ආමිෂ පූජා හැමතැනම තිබෙනවා. ප්‍රතිපත්තිය ආමිෂ පූජා වැඩිට මොන හොදනවා. ප්‍රතිපත්තිය හරියට නානවා වගේ. නානකොට මොන හේදෙන්නේ නැද්ද? ඈ මොන හොදනකොට නැහැ වෙනවද? ආමිෂ පූජාව මොන හොදනවා වගේ. නරක නැහැ හොඳයි. මොන හිතලා හැබැයි
ස්නානය කරනකොට හිස මුදුනේ ඉඳලා සර්වාංගයේම තෙත් වෙනවා. ප්‍රතිපත්තියේ භාවනාවෙන් හරියට හොඳට නාගත්තා වගේ සීතල වතුර ටිකක්. සීතල වෙලාවක උණුසුම් වතුර ටිකක් නාගත්තා වගේ. ඒක නිසා මෙතෙක් වේලා ධර්ම කාරණා ශ්‍රවණය කරලා භාවනාව ප්‍රායෝගිකව පුරුදු පුහුණු කරලා ගොඩාක් පින් සිද්ධ කරගෙන තිබෙනවා. රැස් කර සියලු පින් ඔබ හැමතෙම කායික සෞඛ්‍ය, මානසික සෞඛ්‍ය, තෘප්තිමත් ජීවිතයක් ගත කරන්නට, ඒ වගේම කරන කටයුතු වලට තම අවධානය දෙන්නට, සහජ ගති ප්‍රකට කර ගන්නට, ප්‍රීතිමත් බව ඇති කර ගන්නට, නොසැලෙන මනසක් ඇති කර ගන්නට, අනලස වෙන්නට, තීරණ ගැනීමේ නුවණ උපදවා ගන්නට, සිහි කල්පනාවේ යුක්තව බස හසුරවන්නට, මානසික සමබරතාවය රැක ගන්නට, කාර්යක්ෂම කෙනෙක් බවට පත් වන්නට, හැඟීම් තුලණය කර ගන්නට, නුරුස්නා බව පාලනය කර ගන්නට, ඉවසන සුළු කෙනෙක් බවට පත් වන්නට මේ මානසික අභ්‍යාසය මහෝපකාරී වේවා. පින් කැමති සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. අප හැමදෙනා නම් ලබාවේටපත් සියලු ඥාතිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. අතිපූජනීය අපගේ උතුම් ගුරු දේවෝත්තමයන් වහන්සේලාට, උතුම් මහෝපාද්‍යයන් වහන්සේලාට, සමස්ත කල්යාණ මිත්‍ර මහා සංඝරත්නයට, ලංකාරාම විහාරාධිපති පූජනීය නායක ස්වාමින් වහන්සේට වගේම විහාරවාසී පින්වත් මහා සංඝරත්නයට, ඒ වගේම පින්වත් මහාචාර්ය චන්දන මැතිතුන්ට, අනිකුත් නිලධාරී මණ්ඩලයේ සුදීමතුන්ට, අපේ තරුණ සහෝදර සහෝදරියන් වන ඔබ හැම දිනාටම මෙවැනි කටයුතු සංවිධානය කරන සෑම සිළු දිනාටම මෙත් සවිය නාලිකාවටත් අපි සෙත්පතා ආශිර්වාද කරන ඔබ හැමතෙම නිතු නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. ප්‍රඥා ලෝකයේ පහළ වේවා. චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. හොඳයි. දෙවියන්ට පින් දීමට ස්වාමීන් වහන්සේ සමගම කියමු. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සෙත් පතනවා, ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු. සාදු සාදු සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛේතං අනුත්තර දුර්ලභේන මයාලද්ද පස්සිතුම් වන්තිතුම් හර සාරිපුත්තා විතේරාණ ආගතං පටිපාටිය සත්තා සීලං දයාවාස බුද්ධ බුද්ධං නමාම. සාදු සාදු සාදු. තරුණ පිරිස මහාචාර්ය ගුරු පියාණන් වෙනුවෙන් විශේෂ ආශිර්වාද කීපයක්, ඒ වගේම විශේෂ සෙත් ප්‍රාර්ථනාවක් සිදු කරන මේ විදිහට මහාචාර්ය චන්දන ජයරත්න ගුරු පියාණනි අනවරාග්‍ර බව ගමනේ සැරිසරා අප එන ගමන් මගේදී ආධ්‍යාත්මය අවදි කරනවස් ඔබතුමාගේ දැනුම් සම්භාරය අප වෙත ලබා දෙන්නට නමස්වරූප නිරදරණ දයාවර ගුරු පියාණනි සැප්තැම්බර් මාස 8 වෙනිදා ලබන්නා වූ ඔබතුමාගේ ජන්මදිනයට මෙම දහම් පඬුර උපහාරයක්ම වේවා. චිරාත් කාලයක් සුවේන් සිට පතන බෝධියකින් නිවන් දැකීමට මෙය පාරමිතාවක්ම වේවා. ඔබතුමාගේ දියණිය වන තාරුකා ජයරත්න දියණියටද සුබ අනාගතයක් මෙන්ම සුබ උපන් දිනයක්ද ප්‍රාර්ථනා කරනවා කියලා. ඉතින් ඔබතුමාට
නිදුක් නිරෝගී සුව නිගාසිරි සම්පත් සැලසේවා කියලා අපි දෙසෙත් පතා ආශිර්වාද කරනවා. අපි මේ අයෝනි සංජනා මහත්මිය තමයි අද ධර්ම දේශනාවේ දායකත්වයේ බාරගෙන තියෙන්නේ. ඒ වගේම අපේ මනෝවිද්‍යා පුහුණු උපදේශක ත්‍රිපිටකාචාර්ය කැලණියේ විශ්වවිද්‍යාලයේ සුමන්ත්‍රණ ධර්ම දේශනාවේ මාක්ෂාල් දුන්නේ. උන්වහන්සේටත් දීර්ඝායුෂ නිරෝගී සම්පatti ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දානේ වාරගත් මේ ධර්ම දේශනා සංවිධානය කළ සංජනා මහත්මිය මේ මම දන්නේ මම වෙන්නේ කියලා අපි එතුමියගේ දෙමාපියන් හරියට මේකදී අපි එතුමියගේ දෙමාපියන්ට ඒ පවුලේ එකම පින් බලාපොරොත්තු කිසියම් කෙනෙක් වෙන්න සියලු දෙනාටත් මේ පින් අත්පත් වෙලා ඒ සුදුති දානයේ පිණිස මේ පින් හේතු වාසනාවේ වසු පිළිසිත සතුටුපත් වෙනවා.